ආයිබෝවන් මම ලක්ෂේ නානායක කටකලක් නෙහිමියනි ඔන්න අද මං ඔබට අලුත් කර්මයට අනුව පණිවිඩයක් කරන් ආවේ. ඒ මොකක්ද දන්නවද කටකලක් නෙහිමියනි? ඔබගේ කර්මයට අනුව ඔබගේ පවුල් ඒකකය ඔබගේ නිවස නිර්මාණය වෙන හැටි කියන්නයි මම මේ උත්සාහය දරන්නේ. ඔබ විවාහයටපත් වෙනවා. එහිදී ඔබ දන්නවා ඔබට ලැබෙන විවාහ සහකරු සහකාරිය කර්මයට අනුව කොයි වගේ කෙනෙක්ද කියලා. ඉන්පසු විවාහ ජීවිතයකට ලැබෙනවා. ඒ විවාහ ජීවිතය තුළ ඔබට එකතු වෙනවා ඔබගේ පවුල නිර්මාණය වෙන්න ඔබගේ දරුවන්, පිරිමි දරුවන් සහ ගැහැණු දරුවන්. මේ තමයි ඔබේ පවුල. ඒ පවුල තුළ පවුල් ඒකකයක් හැදෙන්න පුළුවන්. ඔබගේ නිවස තුළ සමහරට ඔබගේ අම්මා තාත්තා, ඔබගේ බිරිඳගේ අම්මා තාත්තා, ස්වාමිගේ අම්මා තාත්තා ඔබත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබගේ වත් පොහොසත්කම් අනුව ඔබගේ ගෙදර දොර වැඩ කටයුතු කරන්න මෙහෙකරුවන් මෙහෙකාරියන් සේවක සේවිකාවන් ඉන්න පුළුවන්. මේක තමයි නිවස. අපි බලමුද කටකලක් නෙහිමිනි දැන් මේ සුන්දර පවුල් ඒකකයේ ගෘහය නිවස සෑදන ආකාරයේ කර්මයට අනුව ඔබ පින් ඇත්තෙක් නම් කටකලක් නෙහිමියනි. ඔබ පින් ඇත්තියක් නම් ඔබ කර්මයට අනුව සැමට සැබවින්ම අම්ම කෙනෙක්, බොහොම අවංක අයෙක්, පරාර්ථකාමී සිතුවිලි ඇති අයෙක්, සැපවත් ලෙස වාසය කරන්නට ප්‍රිය වෙන කෙනෙක්, ගෙදර වාසයට වඩා ප්‍රිය වෙන කෙනෙක්, තම භාර්යාවට ස්වාමියාට දරුවන්ට ඉතා හිතවත් වෙන කෙනෙක්. ඔවුන් සමග පවුලක් ලෙස ගෙදර වාසයට ඔබ වඩා ප්‍රිය වෙනවා. හැබැයි ඔබ අම්මට වඩා ආදරය කරනවා. වයස යන්න තම භාර්යාවට, තම ස්වාමියාට වඩා ප්‍රේම කරන කෙනෙක්. අන්තිම වයසේදී තමන්ගේ අම්මව මව්ව ගෙදර නවත්වාගෙනම සංග්‍රහ කරන්න, රැක බලා ගන්න, සලකන්න ඔබ බොහෝ ආස කරන කෙනෙක්. මිත්‍රයන්ට ගෞරව දක්වන කෙනෙක්, හොඳ මිත්‍රයන් ඉන්න කෙනෙක්. ඔබගේ නිවස තුළද මිත්‍රත්වය ඔබගේ බිරිඳ ස්වාමියා එක්ක, දරුවන් එක්ක, මෙහෙකරුවන් එක්ක, අම්මා තාත්තා එක්ක ඇති වෙන්න තියෙනවා. ඒත් එක්කම ඔබගේ චිත්ත වේගය, මේ හදවතේ ගැස්ම හරිම වේගවත් කටකලක් නෙහිමියනි. ඒ නිසාම හිත නිතර වෙනස් වෙන්නත් පුළුවන්. විවාහ වෙනුවේ දැන් මේ කියන කටකලක් නෙහිමි ඔබ විවාහයටපත් වෙන ඒ විවාහ සහකරු සහකාරිය ගැන කර්මයේ මෙසේ කරුණු පෙන්වා දෙනවා. තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා, පිරිමි පක්ෂය, දැන් ස්වාමියා නම් ස්ත්‍රී පක්ෂය අතර ඉතා කුළු පඟෙක් වෙන්න පුළුවන්. ස්ත්‍රියක් නම් පිරිමි පක්ෂය අතර ඉතා කුළු පඟෙක් වෙන්න පුළුවන්. වැඩි යාළුවෝ ඉන්න පුළුවන්. ඔහු හෝ ඇය සංගීතය, කලාවට, රංගනයට දක්ෂ, කෞතුක දෙයට වඩා ආස කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුට ඔහු ඇයට කරුණාවන්ත යුක්තිගරුක මිත්‍රයන් අධික වෙන්න පුළුවන්. කටකලක් නෙහිමියනි මේ බිරිඳ ස්වාමියා මේ කියන දෙදෙනාගෙන් හැම කෙනෙක්ම තම මවට වඩා හිතවත් වෙනවා. තම මවගෙන් බොහෝ උදව් ලබා ගන්නෙක්. සාමාන්‍යයෙන් මේ මව ආශ්‍රේ ඒත් එක්කම ඕනම කෙනෙක් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමෙන් සියලු දේ කරගන්න පුළුවන් අයෙක් තමයි ඔබගේ බිරිඳ හෝ ස්වාමියා වන්නේ. මේ ස්වාමියාට බිරිඳට කොටස්කාර ව්‍යාපාරවලින්, සමිති සමාගම් ආදී වැඩවලට උද්‍යෝගිමත් අයෙක්. ඕනම කෙනෙකු සමග, විශේෂයෙන් කටකලක් නෙහිමි සමග, ඒ කියන්නේ ඔබ සමගත් කිසි වෙනසක් නැතුව කටයුතු කරගන්නට පුළුවන් හැකියාවක් කටකලක් නෙහිමියනි ඔබ ලැබෙන බිරිඳට හෝ ස්වාමියාට තිබෙනවා කියලයි කර්මය පෙන්වා දෙන්නේ. මේ අනුව ඔබගේ විවාහ ජීවිතය කර්මයට අනුව මෙලෙස ගෙවෙන්න පුළුවන්. පෙර පින් ඇත්තෙකු ලෙස. මෙලවද පින් කරමින් කාලය ගෙවනවා.
විවාහව ජීවිතය තුළ බලාපොරොත්තු සහිතව දියුණු වීමේ ආසාවෙන් යුතුව තම බිරිඳ ස්වාමියා සමග එකට එකතුව විශාල දේ කරන්න හිතන කෙනෙක්. විවාහව ජීවිතය තුළ ඔබගේ උදාර ගතිගුණ නිසාම තම බිරිඳගේ ස්වාමියාගේ හා අන්‍යයන්ගේ ගරුසරු බව ලබන්න ඔබට භාග්යක් වාසනාවක් තියෙනවා කටකලක් හිමියනි. කටකලක් හිමියනි. තම බිරිඳ ස්වාමියා අතර ඔබ හොඳ මිත්‍රත්වයක් පවත්වනවා. දෙදෙනා එකට ඉඩකඩම් ධනය උපයාගෙන සතුටින් ජීවත් වෙන්න කර්මීය අවස්ථාව සලසනවා ඔබගේ වත් පෝසත්කම් අනුව. ඔබගේ වචනයට අනෙකාගේ ගෞරවය ලැබෙනවා. ඔබගේ වචන මිහිරි වචන. ඔබගේ වචන මුදු වචන. ඔබගේ වචන මුදිතාවෙන් යුක්ත වෙනවා. ඔබගේ වචන මෛත්‍රියෙන් යුක්ත වෙනවා. ඔබගේ වචන කරුණාවෙන් යුක්ත වෙනවා. ඔබගේ වචන උපේක්ෂාවෙන් යුක්ත වෙනවා. ඒ නිසාම අනිකාට ඔබගේ වචනේ මුල් කොටගෙන අන්නේගේ ගෞරව ලැබීමට භාග්යක් වාසනාවක් ඔබට තියෙනවා. විශේෂයෙන් කටක ලග්න හිමියනි. මේ ඔබගේ බිරිඳ හෝ ස්වාමියා මුල් කොටගෙන මේ කටක ලග්න හිමියන්ට දැන් කටක ලග්න හිමියා විශේෂයෙන් ස්ත්‍රියක් නම් ඔබට කර්ම විශ්ින් විශේෂ කාටත් නැති භාග්‍ය මධ්‍යයක් ලබා දෙනවා. ඒ මොකද්ද? කටක ලග්න හිමි බිරිඳ තම ස්වාමි භක්තිය රකින්න පුළුවන් තම ජීවිතේ පණවෙන්. පතිවත රකින්න පුළුවන් හොඳ බිරිඳක් වෙන්න පුළුවන් ඔබට. ස්වාමියෙක් ගත්තත් තමාගේ බිරිඳ හැර අන් ස්ත්‍රීන් වෙත නොයන ගුණවත් ස්වාමියෙක් වෙන්න පුළුවන් කර්මයට අනුව. මන්ද කටක ලග්න හිමියා නිරන්තරයෙන්ම සසර දුකෙන් මිදෙන්න උත්සාහ කරන කෙනෙක්. මෙලෙස සිටින කටක ලග්න හිමි ඔබට කර්මයට අනුව නිර්මාණය වෙන පවුල් ලේඛකයේ නිවස කර්මයට අනුව මෙසේ විය හැකියි. ස්වාමියා, ඒ කියන්නේ භාර්යාව, දරුවන් එකිනෙකාට ගරු කරමින් වඩා හිතවත්ව ජීවත් වෙන පවුලක්. කල්යාණ මිත්‍රත්වයේ ඇති පවුලක්. කෙනෙකුට කරදර වුණ ගමන් අනිත් කෙනා උදව්වට එනවා. ඒක තමයි කලන මිතුරුකම. කෙනෙක් වැරදි මාර්ගේ යනවා නම් ඔව්ව වැරදි මාර්ගයෙන් ගලවලා නිවැරදි මාර්ගයේ තබනවා. ඒක තමයි කලන මිතුරු සම්බන්ධතාවය. මේ නිවස තුළ වැඩි ගෞරවයක් ලැබෙන්නේ මවට නැත්තම් අම්මට. දැන් බලන්නකෝ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ වදාරන්නේ අම්මා කියන්නේ මව කියන්නේ මහ බ්‍රහ්මයා විදියට, ගෙදර බුදුන් විදියට. එතකොට ඔබ අම්මට වඩා ගෞරවය දක්වනවා කියන්නේ ඔබ කටක ලග්න හිමියනි කොපමණ පින් අයිති කරගන්න ඔබට වාසනාවක් දීලා තියෙනවද මේ ජීවිතය තුළ? අන් කිසිම ලග්න හිමියෙකුට වඩා මන්ද ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේ සමාන ඒ බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශ්‍රී මුඛයෙන් කියුණා අම්මා කියන්නේ ගෙදර බුදුන් කියලා. එහෙනම් එවන් අම්මා කෙනෙකුට ඔබ ගෞරවය දක්වනවා කියන්නේ ඔබ පෙර පින් තවත් වැඩි දියුණු කරගන්න කෙනෙක්. පවුලේ එකිනෙකා ආශ්‍රය කරන්නේ මහත් කලන මිතුරියන් ලෙසින්. කටක ලග්න හිමි ඔබ ඇතුළු පවුලේ අය අන්‍යයන්ගේ සැපේදී වඩා සතුටු වෙනවා. ඒ කියන්නේ මුදිතාව උපද්දවන අය. අල්ලපු ගෙදරගෙන වාහනයක් අලුතෙන් ගත්තොත් අනේ යාට තවත් ගන්න හැකියාව ලැබේවා කියලා තමයි ඔබ හිතන්නේ. ඒක තමයි මුදිතාව කියලා කියන්නේ. අන්‍යයන්ගේ දුකේදීත් ඔබ දුක් වෙන කෙනෙක්. එහෙනම් සංවේදී හදවතක් තියෙනවා. බිරිඳ ස්වාමියා එකිනෙකාගේ අනුදැනුම ඇතුව ඊට ඇහුම්කම් දී කටයුතු කරනවා. අන්න හොඳ සමතුලිතතාවයක් ඇති වෙන විදිය. බිරිඳ හා ස්වාමියා එකිනෙකාගේ අනුදැනුම ඇතුව ඊට ඇහුම්කම් දී කටයුතු කරනවා. හැබැයි කටක ලග්න හිමි ඔබ තම නිවස තුල, තම පවුල තුල, තම සිතින්ම කරන කටයුතු වලින් තමාට පාඩුත් අනුන්ටත් ලාභත් ලැබෙන වෙලාවල් තියෙනවා. ඒත් එක්කම ඔබගේ නිවස
මෙවැනි අයට නිරන්තරයෙන්ම විවෘතයි. සංගීතඥයන්ට, කලාකාරීන්ට, පූජ්‍ය පක්ෂයට, විසරදයන්ට, ජ්‍යොතිෂ වේදීන්ට, සාමකාමී අයට, දූත මෙහෙවර කරන අයට ඔබගේ නිවස විවෘත වූ තැනක්. මෙවන් පවුලක් සහිත ඔබට ගේ දොර ඉඩකඩම් ලැබීමේ වාසනාව භාග්‍යය පවතිනවා කියලා තමයි කර්මය පෙන්වලා දෙන්නේ. ඒ නිසා ඔබට මේ කර්මය තුන් ලැබුණු මේ ස්ථීර පවුල තවදුරටත් සුරක්ෂිතව රැකගන්න මම ඔබට දෙන යෝජනාව තමයි ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළ ගමන් කරන ක්‍රමය ඔබගේ හදවත තුළ, ඔබගේ නිවස තුළ, පවුලේ සමාජිකයන් තුළ තබා ගත්තොත් ඔබට එයින් ඇතිවන තෘප්තිය මිල කළ නොහැකි. සතුට කියන එක සල්ලි වලට ගන්න බෑ. ප්‍රීතිය කියන එක සතුට සල්ලි වලට ගන්න බෑ. ඒ නිසා ඔබ කතෝලිකෙක් වුණත්, වෙනත් ආගමක වුණත් මම මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව, ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ අපට සසර දුකෙන් මිදෙන්න පෙන්වා දුන් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව නිතර මෙනෙහි කරන්න. ඒ අනුව ක්‍රියාකාරී වන්න. කාටත් බිඳ හෙලන්න බැරි සාර්ථක පෞල් ජීවිතයක් එතකොට ඔබට, පෞල් ඒකකයක් ඔබට අයිති වෙනවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ දුක ගැන මෙසේ වදාරනවා. ඉපදීම දුකක්, ජරාවට පත්වීම දුකක්, ලෙඩ රෝග වැළඳීම දුකක්, ප්‍රිය පුද්ගලයන්ගේ ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රිය පුද්ගලයන් අප්‍රිය වස්තුන් හා එක්වීම දුකක්, හඬා වැළපීමට ශෝකයට පත්වීම දුකක්, මරණයට පත්වීම දුකක්, තමන් කැමති දේ ඉටු නොවීම දුකක්. මේ තමයි දුක පිළිබඳ ආර්ය සත්‍යය. දුක්ඛ ආර්ය සත්‍යය. මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. එහෙනම් තණ්හාවත් ආර්ය සත්‍යයක්. පුනර්භවයේ ඇති කරන ආස්වාදයෙන් ඇලෙන ඒ තන් වහා සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද, ඒ තණ්හාව භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒක තමයි තණ්හාව පිළිබඳ ආර්ය සත්‍යය. මේ භව තණ්හාව කියන්නේ ජීවිතෙන් ජීවිතයට, භවයෙන් භවයට ඔබට යන්න තියෙන ආසාව. විභව තණ්හාව කියන්නේ ඔබ මුලාවටපත් වෙලා ඔබ හිතන මේ ආත්මයෙන් පස්සේ ජීවිතයක් නැහැ, භවයක් නැහැ කියලා. කාම තණ්හාව කියන්නේ පංච ඉන්ද්‍රියන් සතුටු කරමින් ඔබ ගමන් කරන ජීවිතය. ඒ වගේම මේ ඔබට ඇතිවන මේ තණ්හාව නැති කරගන්න ආර්ය සත්‍යයක් තියෙනවා. ඒක දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. ඒක මේ වගේ එකක්. භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ශේෂයක් නොමැතුව, ඉතිරියක් නොමැතුව නොයල්මෙන් නිරුද්ධ කිරීමට, නැති කිරීමට, දුරු කිරීමට, සියලු ආලයන් රහිත කරවීමට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නත් වෙනම ප්‍රතිපදාව නැමැති ආර්ය සත්‍යයක් තියෙනවා. ඒක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය. මෙසේ ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වුණාම ඔබ සම්මා දිට්ඨියටපත් වෙනවා. බෞද්ධයෙක් විදිහට ඔබ සම්මා දිට්ඨියටපත් වුණාම ඔබට විශේෂයෙන් මේ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නොසැලෙන සිතකින් යුතුව, දිවි හිමියෙන් මහා සද්ධාවෙන් යුතුව ඒ අවබෝධය අදහන කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රථමයෙන් ඔබ ගෞරව කරන බුදුන්ට, පළමු සහ අවසාන ගෞරවයටත් බුදුන්ට. දෙවනුව ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරනක් දව උත්තරීතර වූ සී සද්ධර්මය නොසැලෙන සිතකින් යුතුව, දිවි හිමියෙන් මහා සද්ධාවෙන් යුතුව මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ මෙනෙහි කරන දේ තමාගේ ජීවිතයට ගලප ගන්නවා නිවැරදි ජීවිතයක් සඳහා. තුන්වෙනුව ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගලණ මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවක වූ ශ්‍රී සංඝරත්නය නොසැලෙන සිතකින් යුතුව, දිවි හිමියෙන් මහා සද්ධායෙන් යුතුව අනුගමනය කරන්නව බවට පත් වෙනවා. මේනෝ සම්මාදිට්ඨියටපත් වුණු කෙනාට සංකල්ප තුනක් පිළිහිටනවා. පළවෙනි සංකල්පය නෙක්ඛම්ම සංකල්පය. නෙක්ඛම්ම සංකල්ප කියන්නේ මේ සම්මාදිට්ඨියටපත් වුණු පුද්ගලයාට ඕනම වෙලාවක කාමෙන් අයින් වෙන්න පුළුවන්,
අකුසල් ධර්මයකින් අයින් වෙලා ජීවත් වෙන්න පුළුවන්. දෙවෙනි එක අව්‍යාපාද සංකල්පය. තමන් තුළ තියෙන දෙවේශය, ක්‍රෝධය, වෛරය, තරහ, අමනාප සහ මුලින්ම නැති කරලා මෛත්‍රී සහගතව ජීවත් වෙන්න පුළුවන්. තුන්වෙනි එක අවිහිංසා සංකල්පය. මහත් සත්‍ය කරුණාවෙන් යුතුව නිරතුරුව කායික මානසික සතුට ඇතිව ජීවත් වෙන්න පුළුවන්. මේ තුළ ඔබ තවත් ඉදිරියට යද්දී ඔබ ඊළඟට පත් වෙන්නේ බොරු කියන්නේ, කේලම් කියන්නේ, හිස් වචන කියන්නේ, පරුෂ වචන කියන්නේ. ඔබ බොරු අතහරිනවා. ඔබ හිස් වචන අතහරිනවා. ඔබ පරුෂ වචන අතහරිනවා. ඔබ කේලම් අතහරිනවා. ප්‍රාණඝාත අකුසලෙන් වැළකෙනවා. සොරකම් කිරීමෙන් වැළකෙනවා. වැරදි කාමසේනෙන් වැළකෙනවා. සියලු මිත්‍යා ආජීවයන් දුරු කොටගෙන ඊතා මෛත්‍රී සහගතව ඔබ ජීවත් වෙනවා. සියලු මිත්‍යා ආජීවයන් ඔබ දුරු කරගෙන මහත් ධාර්මිකව යුතුව ඔබ ජීවත් වෙනවා. ඒ කියන්නේ ධර්මයට අනුකූලව. බෞද්ධෙක් නම් බුදුන් වදාළ ධර්මයට අනුකූලව. ඊළඟට ඔබ සම්මා වීරිය වඩනවා. සම්මා වීරිය කොටස් 4කින් යුක්තයි. නූපන් අකුසලයන් උපද්දවා නොගැනීම පිණිස තමා තුළ කැමැත්තක් ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිතෙන් කරගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. උපන් අකුසලයන් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිතෙන් කරගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. නූපන් කුසලයන් උපද්දවා ගැනීම පිණිස තමන් තුළ කැමැත්ත ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිතෙන් කරගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. උපන් කුසලයේ පවත්වා ගැනීම පිණිසත්, ඒවා වැඩි දියුණු කර ගැනීම පිණිසත්, මුලා නොවීම පිණිසත්, භාවනාව සම්පූර්ණ කර ගැනීම පිණිසත් ඔබ තුළ කැමැත්ත ඇති කරගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිතෙන් කරගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. මෙසේ සම්මා වීරිය වැඩිමෙන් කුසල් දියුණුවටපත් වෙනවා, අකුසල් ප්‍රහාණය වෙනවා. ඊළඟට ඔබ යන්නේ සම්මා සතියට. ඉස්සෙල්ලා ඔබ කය සංවර කරගන්නවා. කය සංවර කරද්දී ඔබගේ හිසේ සිට දෙපතුල දක්වා ඔබගේ ශරීරයේ අභ්‍යන්තරය ගැන ඔබ මෙනෙහි කරන්න ඕනේ. කිස් මොළයක් තියෙන්නේ, පෙනහැල්ලක් තියෙනවා, වකුගඩු තියෙනවා, ආමාශය තියෙනවා, දලබුව තියෙනවා, බඩවැල් තියෙනවා, ලොකු බඩවැල් තියෙනවා, පොඩි බඩවැල් තියෙනවා, නහර තියෙනවා, නහර ගැට තියෙනවා, ලේ තියෙනවා, වතුර තියෙනවා, සෙම තියෙනවා, හොටු තියෙනවා, මුත්‍රා තියෙනවා, අසුචි තියෙනවා, පණුව ඉන්නවා. මෙවන් ශරීරයක් තමයි අපි මේ මේන්ටේන් කරන්න දඟලන්නේ. මෙවන් ශරීරයක් තමයි අපි නඩත්තු කරන්නේ. හිසේ තුඩු දෙපතුල දක්වා ඔබ අපට ඇති වුණ අසනීප ගැන බලන්න. මේ සියල්ල මෙනෙහි කරමින් ඔබ මෙසේ සිතනවා. කය පිළිබඳ කෙලෙස් තවන වීරියෙන් යුතුව මනා නුවණින් සිහින් යුතුව ලෝකේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස කය පිළිබඳ සැබෑ තතු මෙනෙහි කරමින් කාය අනුපස්සන භාවනාවෙන් ඔබ කාලය ගෙවනවා. දෙවෙනි එක වේදනාවන්. වේදනාවන් නැති වෙන්නේ පංච ඉන්ද්‍රියන් මුල් කොටගෙන. එහෙමනම් පංච ඉන්ද්‍රියන් මේ වේදනාව සංවර කරගන්නේ මෙහෙමයි. ඇහෙන් දකින රූපෙට ඔබ මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත මේ රූපේ මට දකින්න ඕනේ නැහැ. මනාප නැහැ කියපු ගමන් ඊට තියෙන රාගය නැති කළා, අමනාප නැහැ කියපු ගමන් දෙවිසිය නැති කළා. නැවත දකින්න ඕනේ නැහැ කිව්වම ඔබේ අවශ්‍යතාවයම නැති කළා. ඒත් එක්කම කනට එන ශබ්දයට මට මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත ඒ මට ඇහෙන්න ඕනේ නැහැ. නාසයට ආග්‍රහණය වෙන සුවඳට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත මට ඒ ආග්‍රහණය වෙන්න ඕනේ නැහැ. දිවට දැනෙන රසයට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත ඒ රසය මට දැනෙන්න ඕනේ නැහැ. කයට දැනෙන පහසට මම මනාපෙකුත් නැහැ, අපනාපෙකුත් නැහැ. ඒ පහස නැවත මට දැනෙන්න ඕනේ නැහැ. මනසට එන අරමුණු සිතිවිලි වලට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත ඒ අරමුණු සිතුවිලි මට එන්න ඕනේ නැහැ. මෙසේ සංවර කරගෙන ඔබ මෙසේ හිතන්න. වේදනාව පිළිබඳ කෙලෙස් තවන වීරියෙන් යුතුව මනා නුවණින් සිහින් යුතුව ලෝකේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස වේදනාවන් පිළිබඳ සැබෑ තතු මෙනෙහි කරමින් වේදනානුපස්සන භාවයෙන් ඔබ කාලය ගත කරනවා. තුන්වෙනි එක සිත. ඇහැට රූපයක් දැක්ක ගමන් ඒ රූපය ඔබගේ හිතෙන් බැහැර කරගන්න. කනට ශබ්දයක් ඇසුණු ගමන් ඒ ශබ්දය ඔබගේ හිතෙන් බැහැර කරගන්න. නාසයට සුවඳක් ආහ්ලාදණය වුණු ගමන් ඒ සුවඳ ඔබගේ හිතෙන් බැහැර කරගන්න.
දිවට රසයක් දැන්නු විගසම ඒ රසය දිවෙන් මේ සිතෙන් බැහැර කරගන්න. කයට පහසක් දැන්නු විගසම ඒ පහස සිතෙන් බැහැර කරගන්න. මනසට අරමුණු සිතුවිල්ලක් ආ විගසම ඒ අරමුණු සිතුවිල්ල හිතෙන් බැහැර කරගන්න. මෙසේ සිත පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මනා නුවණින් සියුතු ලෝකයේ ඇලිම් ගලින් දුරු කරනු පිණිස සිත පිළිබඳ සැබෑ තත්ත්ව මෙනෙහි කරමින් චිත්තානුපස්සන භාවනාවෙන් ඔබ කාලය ගත කරනවා. හතරවෙන්න ධර්මානුපස්සනානු භාවනාව. අපි නිකාම් විවේකව ඉද්දී අතීතයේ අනාගතයේ වර්තමානයේ ගැන නොයෙක් දේවල් හිතමින් අපි දුකටපත් වෙනවා. අපේ ජීවිතයේ ප්‍රගමනයට අවශ්‍ය දෙයක් නෙමෙයි අපි හිතන්නේ. ඒ නිසා ඔබට විවේකයක් ආ විගසම ඔබ කරන්න ඕනේ ධර්මයේ නිතර මෙනෙහි කරන එක. ධර්මයේ පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මනා නුවණින් සිහියුතුව ලෝකයේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස ධර්මයේ පිළිබඳ සැබෑ තත්ත්ව මෙනෙහි කරමින් ධර්මානුපස්සන භාවනාවෙන් ඔබ කාලය ගත කරනවා. ඊළඟට එන්න ඔබ සම්මා සමාධියට. සම්මා සමාධියත් කොටස් 4කින් යුක්තයි. පළවෙනි සමාධිය. සියලු කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක විචාර සහිත විවේකයෙන් හටගන්නා ප්‍රීතිය සැපය ඇති පළවෙනි ධ්‍යාන උපද්දවාගෙන ඔබ ජීවත් වෙනවා. විතර්ක විචාර සහ මුලින්ම සංසිඳීමෙන් ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන්නා වූ අධ්‍යාත්මික අවබෝධයකින් සැනසීමකින් යුක්තව සිත මනස එකඟත්වයටපත් වී විතර්ක විචාර රහිත සමාධියෙන් හටගන්නා වූ ප්‍රීතිය සැපය ඇති දෙවෙනි ධ්‍යාන උපද්දවාගෙන වාසය කරනවා. තුන්වෙනි සමාධිය. ප්‍රීතියට නොඇල්මෙන් නමුත් මනා නුවණින් සිහියෙන් හික්මීමකින් යුතුව කායික සැපේ පමණක් විඳින්මින් උපේක්ෂාවෙන් යුතුව තුන්වෙනි ධ්‍යානෙ උපද්දවාගෙන ජීවත් වෙනවා. හතරවෙනි ධ්‍යානය. ප්‍රීතිය හතරවෙනි ධ්‍යානය. සැපේ ප්‍රහාණය කරනවා, දුකද ප්‍රහාණය කරනවා. සොම්නසද නැති කරනවා, දොම්නසද නැති කරනවා. සැප රහිත දුක රහිත අතිපාරිශුද්ධ වූ සිහියෙන් යුතු උපේක්ෂාවෙන් යුතුව හතරවෙනි ධ්‍යාන උපද්දවාගෙන ජීවත් වෙනවා. මෙසේ මාර්ගඵල ප්‍රගුණ කරමින් නූපන් ධර්ම උපද්දවා ගනිමින් ඔබ නිර්වාණ අවබෝධත්වයට යන සසර දුකින් මිදෙන්න යන මාර්ගය තුල ඔබ ගමන් කරනවා. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව. මේ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව කටකලක් නෙමෙයි ඔබ අනුගමනය කරනවා නම් ඔබ ඔබගේ නිවස අයට කියලා දීලා මෙනෙහි කරනවා නම් ඔබගේ පෞල් ජීවිතය තුල කිසිම දවසක අකාරුණික දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ පෞල් ජීවිතය තුල කිසි කෙනෙක් අකාලේ මිය යන්නෙත් නැහැ. ඒට ඔබ ගන්න ඕනේ ඔබ ආර්ය අෂ්ටාංග මාර්ග ප්‍රතිපදාව තුළ ගමන් කරන්නේ බවට පත් වෙන්න ඕන. කටකලක් නෙමෙයි. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.